අපි පොඩ්ඩක් මුලට ගිහිල්ලා ගිය සතියේ කතා කරපු ටික පොඩ්ඩක් බැලුවොත් එහෙම සංඛ්‍යා රටා කියන එකේ අපි අභ්‍යාසය එකේ දෙක කියන කොටසේ අපි ගොඩක් එහාට කරා අපි ඒක ඉතුරු ටික අපි පොඩ්ඩක් කරන්න බලාපොරොත්තු වෙනවා අභ්‍යාසය එකේ දෙක කියන කොටස අභ්‍යාසය එකේ දෙක කියන කොටසේ අපි මේ අන්තිම ගණන් තුන මට මතක විදිහට හැදුවේ නෑ මං ඒක පොඩ්ඩක් අපි බැලුවොත් එහෙම අනුයාත පද දෙකක් අතර වෙනස කියන එක මේ පළවෙනි කොටස බැලුවොත් එහෙම එකේ දෙක කියන එකේ අපි එතකොට මේකේ අපි හැදුවේ නැත්තේ තුන්වෙනි කොටස වෙනකම් මං හැදුවා අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඊළඟ කොටස බැලුවොත් එහෙම හතරවෙනි එක මේකෙදී අනුයාත පද දෙකක් අතර වෙනස කියන එක හොයන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදී ඕනම පද දෙකක් එතකොට අතර වෙනස හොයන්න පුළුවන්. එතකොට මේකෙදී අපි දෙවෙනි පදයයි පළවෙනි පදය අතර වෙනස බැලුවොත් එහෙම දෙවෙනි පදයයි පළවෙනි පදය අතර වෙනස බැලුවොත් එහෙම 17 මම ඒක ලියන්නම් මෙතනින්. එතකොට දෙවෙනි පදයයි පළවෙනි පදය අතර වෙනස බැලුවොත් 17 අඩු කිරීම 20. එහෙම නැත්නම් අපි තුන්වෙනි පදයයි දෙවෙනි පදය අතර බැලුවත් එහෙමයි 14 අඩු කිරීම 17 තමයි. ඒ කියන්නේ මේක සුළු කරොතින් මේකෙදී 17න් 14ක් ගියාම 3යි. එතකොට මේක ඍණ 3ක් වෙනවා. මේකෙදී ඍණ 3ක් ඒ හැම වෙලාවෙම 20න් 3ක් අඩු වුනහම 17යි 17න් 3ක් අඩු වුනහම 14යි 14න් 3ක් එක අඩු වුනහම 11යි. එතකොට ඍණ 3ක් වෙනවා. එතකොට සංඛ්‍යා රටාව ගොඩනැගීමට සම්බන්ධ වන ගුණාකාරය එතකොට ඒකේ ගුණාකාරය වෙන්නේ ඍණ 3. ඊළඟ කොටස බැලුවොත් එහෙම ඊළඟ කොටස මේකේ මේ වෙනස බැලුවොත් එහෙම 45යි 50ක් අඩු කරන්න තියෙන්නේ. එතකොට දෙවෙනි පදයේ 45 අඩු කිරීම 50. එහෙම නැත්නම් තුන්වෙනි පදයෙන් දෙවෙනි පදය අඩු කරත් 40 අඩු කිරීම 45 වෙනවා. එතකොට දූල පුතාලට මේකේ උත්තරේ වෙන්නේ එතකොට මේකේ මෙහෙම බැලුවත් එහෙමයි 50න් 5ක් අඩු වුනහම තමයි 45 වෙන්නේ. එතකොට මේකේ එතකොට උත්තරේ වෙන්නේ ඍණ 5. එතකොට සංඛ්‍යා රටාව ගොඩනැගීමට සම්බන්ධ වන ගුණාකාරය එතකොට ඍණ 5 ගුණාකාර තමයි එතකොට සම්බන්ධ වෙන්නේ. ඊළඟ කොටස මේක මම කරා ගිය සතියේ. එතකොට මේක 3 කියන එක මම මේක ගිය සතියේ කරා. ඊළඟට මේ වගුව ඇසුරෙන් ඊළඟට මේ සංඛ්‍යා රටාව ඇසුරෙන් වගුව සම්පූර්ණ කරන්න කියලා කොටස තමයි ඊළඟට තියුනේ. එතකොට මේ වගුව සම්පූර්ණ කරෝතින් එතකොට මං හිතන්නේ මේක දුර පුතාලා කරලා ඇති කියලා හිතනවා. ඒකයි මං කරන්නේ ඇත්තටම. මේකේ එතකොට 31 වෙනි පදේ එතකොට 31 මේකෙදි 10 වෙනි පදේ කියන එක 10 වෙනි පදේ එතකොට 10 වෙනි පදේ නම් එතකොට පළවෙනි පදය එතකොට පළවෙනි පදය එතකොට පළවෙනි පදය එතකොට මේක 10යි. එතකොට ඊළඟට දෙවැනි පදය 17යි. ඒක අපි කතා කරා මෙතන පළවෙනි පදය එතකොට 10යි. අපි මේකේ පද දෙකක් අතර වෙනස කියන එක බැලුවොත් එහෙම 7ක් වෙනවා. 7ට 3ක් එක්ක වුණාම තමයි මේ 10 කියන එක හැදිලා තියෙන්නේ. 7ට 3ක් එකතු වුණාම තමයි 10 කියන එක හැදිලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි පදේ බැලුවොත් 17යි 17 කියන එක එතකොට 7 කියන එක දෙගුණයක් වෙලා ඒකට 3ක් එකතු වෙලා තමයි 4ක් 2 14යි 3යි 17යි.
එතකොට හැම අවස්ථාවෙම මේක තුන් වෙන පදේ වෙනකොට 7 කියන එක 3 ගුණයක් වෙලා ඒකට 3ක් එක්ක වුණාම තමයි මේ 24 හැදෙන්නේ. ඒක තමයි එතකොට මේකේ 4 වන පදේ කියන එක 4 වන පදේ කියන එක එතකොට බැලුවොත් එහෙම 7 වැඩි කිරීම 4 එකතු කිරීම 3. එතකොට 4ක් 4 28යි 3යි 31 වෙනවා. n වෙනි පදේ එතකොට n වෙනි පදය n වෙනි පදේ එතකොට කීයද කියන එක එතකොට n කියන එක අපි බැලුවොත් එහෙම 7 වැඩි කිරීම n කියන එක එතකොට එකතු කිරීම 3. එතකොට ඒකෙදි උත්තරේ වෙන්නේ එතකොට 7යි n එකතු කිරීම 3 තමයි උත්තරේ වෙන්නේ n වෙනි පදය. එතකොට මේක 7යි n එකතු කිරීම 3 තමයි උත්තරේ වෙන්නේ. අපි තුන්වෙනි කොටස මම හිතන්නේ තුන්වෙනි කොටසත් අපි කරේ නැහැ ඇත්තටම. ඒකත් පොඩ්ඩක් බලලා අපි සංඛ්‍යා රට ඇතුළත් ගැටලු විසඳීම කියන කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. සංඛ්‍යා රට ඇතුළත් ගැටලු විසඳීම කියන කොටසට. එතකොට අපි ඒකට යන්න බලාපොරොත්තු වෙනවා සංඛ්‍යා රට ඇතුළත් ගැටලු විසඳීම කියන කොටස. දී ඇති තොරතුරු මගින් අපි ඊට ඉස්සෙල්ලා ඉතුරු කොටස මෙතන තව තියෙන තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස කියන එක පොඩ්ඩක් ඉවර කළා අපි ඊළඟ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන අතරම තුන්වෙනි කොටස අපු කතා කරොත් එහෙම මේකෙදී එතකොට එකට 3ක් එක්ක වුණාම 4 වෙන්නේ 4ට 3ක් එක්ක වුණාම 7යි 4ට 3ක් එක්ක වුණාම 10 වෙන. එතකොට මේකෙදී ඒ සංඛ්‍යාවල එතකොට හැම් වෙලාවෙම 3ක් එක්ක වෙලා තමයි එතකොට මේ සංඛ්‍යා රටාව හැදිලා තියෙන්නේ. එතකොට සාධාරණ පදේ කියන එක තමයි අපි හොයන්න ඕන මේ සංඛ්‍යා රටාවේ. එතකොට සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ කියන එක තමයි අපි මේකෙදි හොයන්න ඕන. එතකොට අපි n වෙනි පදේ ඒ කියන්නේ n වෙනි පදේ මොකද්ද කියන එක තමයි අපි හොයන්න ඕන. එතකොට හැම වෙලාවෙම එතකොට මේක 3ක් එතකොට 3න් එතකොට ගුණාකාර තමයි එන්නේ කියන එක දුර පුතාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී අපි 3යි n කියන එක එනවා. එතකොට හැම වෙලාවෙම එක 3 ගුණාකාර තමයි එන්නේ. එතකොට 3 ගුණාකාර කියන එක මේකට 3ක් එක්ක වුණාම 4යි 4ට 3ක් එක්ක වුණාම 7යි 7ට 3ක් එක්ක වුණාම 10යි. එතකොට ඒ අවස්ථාවේදී 3 ගුණාකාර වලින් අඩු වෙනවා. මේකෙදී එක කියන එක දැම්මහම දූල පුතාලට බලා ගන්න පුළුවන් මේකට එක කියන එක ආදේශ කරාම එක කියලා වෙන්න ඕන. පළවෙනි පදේ වෙන්නේ එක කියන එක. එතකොට මේකෙන් 3 කියලා එන්නේ. එතකොට දෙකක් අඩු වුණාම තමයි මේ එක කියන එක එන්නේ. එතකොට මේකෙදී n වෙනි පදේ කියන එක එතකොට 3යි n ඍණ 2 වෙනවා. එතකොට දූල පුතාලා මේකෙදී පොදු අන්තරේ පොදු අනුපාතය එතකොට මේකෙදී මේකෙදී දෙවෙනි පදේ අපි පළවෙනි පදේ අතර වෙනස බැලුවොත් එහෙම එතන 3ක් තියෙන්නේ. ඊළඟට තුන්වෙනි පදයයි දෙවෙනි පදය බැලුවත් එහෙම එතනත් 3යි. ඊළඟට හතරවෙනි පදයයි තුන්වෙනි පදය බැලුවත් 3යි වෙනස තියෙන. එතකොට 3 ගුණාකාර තමයි මේකෙන් ඇත්තටම භාවිතා කරලා තියෙන්නේ. එතකොට මේකෙදී භාවිතා කරලා තියෙන්නේ 3 ගුණාකාර. එතකොට මේකෙදී අපි මේ ගිය සතියේ අන්තිමට කරපු ටිකේ අභ්‍යාස තුන්වෙනි කොටස ඇත්තටම කරන්න දැන් එතකොට අපි මේ පළවෙනි ගාන හැදුවොත් එහෙම 3 පළවෙනි ගාන එතකොට මේකෙදී පළවෙනි එකට එක කියන එක තමයි මුල් පදේ තියෙන. එකට 3ක් එක්ක වුණාම 4 තියෙන්නේ. 4ට 3ක් එක්ක වුණාම 7යි. 7ට 3ක් එක්ක වුණාම 10යි. එතකොට 3 ගුණාකාර වලින් තමයි තියෙන්නේ. එතකොට අපි ඒ
එන් කියන පදේ හොයන්න ඕන වුණොතින් එතකොට අපි ඒ ගුණාකාරය වැඩි කිරීම එන් කියන එක ලියලා ඒකෙන් එතකොට පළවෙනි පදේ අපි කොහොමද ඒ හදන්න කියන එක තමයි ඊළඟට අපි බලන්න ඇත්තටම. එතකොට අපි මේකෙදි 3n කියන එක ලිව්වා. එතකොට මේක එක කියනක ආදේශ කරාම අපිට පළවෙනි පදේ හැදෙන්නේ. එතකොට 3 කියන එක තමයි එන්නේ. නමුත් එතකොට මේකේ තියෙන පළවෙනි පදේ විදිහට එක කියන එක. එහෙනම් අපි දෙකක් අඩු කරන්න ඕන ඇත්තටම. එහෙම නැත්තම් මම කලින් ගිය සතියේ කිව්වා. එතකොට මේකෙන් එහෙම නැත්තම් ඒ පොදු ගුණාකාරයෙන් එතකොට පළවෙනි පදේ අඩු කරාම එන ගාන අඩු කරත් හරි එහෙම නැත්තම් කියන එක මම කතා කරා ගිය සතියේ. එතකොට අපි ඊළඟ එක බැලුවොත් එහෙම දෙවෙනි ගාන බැලුවොත් එහෙම දෙවෙනි ගානේ එතකොට එකට 6ක් එකතු වුණාම 7යි 7ට 6ක් එක්ක වුණාම 13යි 13ට 6ක් එක්ක වුණාම 19යි. එතකොට මේක 6 ගුණාකාර එතකොට සාධාරණ පදේ එතකොට එන්නේ එතකොට 6යි n කියන එක තමයි එන්නේ එතකොට n වෙනි පදය. 6 ගුණාකාර තුලින් තමයි n වෙනි පදේ එතකොට හැදෙන්නේ හැම පදයක්ම එතකොට මේකෙදි 6යි n කියන එක අනිවාර්යෙන් එන කොටසක්. එතකොට ඊළඟට අපි කරන්නේ පළවෙනි පදේ එන විදියට මේක හරි ගස්සන්න ඕනේ. එතකොට දූල පුතාලට මේකේ n කියන එකට 1 දැම්මහම එතකොට උත්තරේ වෙන්නේ 6යි කියන එක. නමුත් ඇත්තටම මෙතන තියෙන කීයද? 1යි කියන එක. එහෙනම් අපි මේකෙන් 5ක් අඩු කරන්න ඕන. 6න් 5ක් අඩු කරාම තමයි 1 කියන එක ලැබෙන්නේ. ඒකෙන් දූල පුතාලට පුළුවන් මේ පළවෙනි පදයෙන් පුළුවන් බලලා පුළුවන් මේක හරි ගස්සන්න ඒ ඉතුරු කොටස. ඒක නිසා 6 ගුණාකාර තියෙන්නේ. නමුත් ඒකෙන් යම් කොටසක් එක්කහුව කරලා හරි අඩු කරලා හරි තමයි මේ පළවෙනි පදේ හැදිලා තියෙන්නේ. ඒක නිසා දූල පුතාලා 6 ගුණාකාර කියන එක මේකේ තියෙනවා කියන එක. එතකොට 6යි n කියන එක අනිවාර්යෙන් එන කොටසක්. ඒකට යම් කිසි දෙයක් එක්කහුව වෙලා හරි අඩු වෙලා හරි තමයි මේ පද පේළිය හැදිලා තියෙන්නේ. එතකොට ඒක බලන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි මුල් පදය. මුල් පදේ එතකොට දූල පුතාලට n කියන එක කරාම මුල් පදේ වෙන්න ඕන. නමුත් මෙතන n කියන එක කරාම කීයද එන්නේ මුල් අවස්ථාවේදී 6 කියන එක. එහෙනම් අපි 6න් 5ක් අඩු කරන්න ඕන 1 කියන එක ගන්න. එහෙනම් මෙතන සාධාරණ පදේ එතකොට මෙන්නේ 6යි n ඍණ 5 කියන එක තමයි සාධාරණ පදේ වෙන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඊළඟ කොටසේදී එතකොට පොදු අනුපාතය එතන බැලුවොත් එහෙම මේකෙදී 9 කියන එකට 8ක් එක්ක වුණාම 17යි 17ට 8ක් එක්ක වුණාම 25යි 25ට 8ක් එක්ක වුණාම 33යි. එතකොට මේක 8යි n කියන එක තමයි එතෙන්දී එන්නේ. එතකොට 8 ගුණාකාර තමයි මේ අවස්ථාවේදී තියෙන්නේ කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට 8 ගුණාකාර තමයි මේ අවස්ථාවේදී තියෙන කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට 8 ගුණාකාර කියන එක එතකොට 8යි n කියන එක ලැබෙනවා. ඒක පළවෙනි පදේ එතකොට n සමානයි 1 කියන එක ආදේශ කරාම එතකොට දූල පුතාලට මෙතන 8යි n කියන එක එතකොට 8 කියලා එනවා. එතකොට ඒකට එකක් එකතු වුණාම තමයි එතකොට 9 හැදෙන්නේ කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේකෙදි n වලට 2 දැම්මහම 8 වරක් 2 16යි 17යි n වලට 3ක් දැම්මහම 8 වරක් 3 24යි 25යි. එතකොට මේක සාධාරණ පදේ කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම කලින් කිව්ව අවස්ථාව වගේ එතකොට මුල් පදයෙන් පොදු අනුපාතය අඩු කරාම මුල් පදයෙන් පොදු අනුපාතය අඩු කළා ඒක මෙතනට ගෙනත් දැම්මහම ඒකත් ඔයමයි. එහෙම නැත්නම් එතන පළවෙනි පදයේ එන ආකාරයට සකස් කරත් කමන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඊළඟ කොටස D කියන එක එතකොට දූල පුතාලට මේකෙදි මේ තියෙන පද වලින් බැලුවොත් එහෙම D කියන එක 4 කියන එක 4 කියන එකට 6ක් එක්ක වුණාම 10යි 10ට 6ක් එක්ක වුණාම 16යි 16ට 6ක් එක්ක වුණාම 22යි. එතකොට 6 ගුණාකාර කියන එක තමයි එතකොට 6 ගුණාකාර කියන එක තමයි මේ අවස්ථාවේදී තියෙන්නේ. එතකොට 6යි n කියන එක එනවා අනිවාර්යයෙන්ම. ඊට පස්සේ අපි ඒ මුල් පදයෙන් පොදු ගුණාකාරය අඩු කරලා මේකට එකතු කරන්න පුළුවන් ඕන නම් එතකොට
6 ගුණාකාරය එතකොට එන්නේ. එතකොට ඒ පොදු අන්තරය එතකොට 6 කියන එක. එතකොට 6 කියන එක එතකොට මුල් පදයෙන් පොදු ඒ අන්තරය අඩු කරොත් එහෙම 4 ඍණ එතකොට ඕනනම් මුල් පදයෙන් ඕනනම් පොදු අන්තරය අඩු කරන එක මෙතන කෙලිම ලියන්න පුළුවන්. එතකොට 4 ඍණ 6 කියලා මෙහෙම ලියන්න පුළුවන් අවශ්‍ය නම්. එතකොට 4න් 6ක් ගියාම එතකොට ඍණ 2ක් වෙනවා ඇත්තටම එතකොට. එතකොට මේකේ එතකොට ඒ ශ්‍රේණිය සාධාරණ පදේ එතකොට අපිට ලියන්න පුළුවන් 6යි n ඍණ 2 කියලා ලියන්න පුළුවන්. එතකොට ඒකත් එකක විදියක් ඇත්තටම පළවෙනි පදයෙන් එතකොට පොදු අන්තරය අඩු කරලා එකට එක්කහු කරාත් ඇත්තටම හරි. එහෙම නැත්නම් මම කලින් කිව්වා වගේ 6යි n කියන එක තමයි එතකොට මේක පොදු අන්තරය 6 කියන එක. එතකොට 6යි n කියන එක අනිවාර්යෙන් එනවා. ඊට පස්සේ අපි ඒක මුල් පදය සකස් කරන්න n කියන එක එක්කහු කරා n කියන එක එක කරාම n සමානයි 1 කියන අවස්ථාව බැලුවොත් එහෙම n සමානයි 1 වෙනකොට මේකෙදි 6 කියන එක එන්නේ. 6 කියන එක 4 මේක අවස්ථාවේදී තියෙන. එහෙනම් මේකෙන් දෙකක් අඩු කරන්න ඕන කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. අපි ඊළඟ e කියන කොටස බැලුවොත් එහෙම e කියන කොටස ඊළඟට බැලුවොත් එහෙම මේකෙදී 22 කියන එකෙන් 3ක් අඩු වුණාම 19යි 19න් 3ක් ගියාම 16යි 16න් 3ක් ගියාම 13යි කියන එක ඉන්නේ. එතකොට මේකෙදී හැම වෙලාවෙම 3ක් අඩු වෙලා තියෙනවා. එතකොට මේකෙදී එතකොට ඍණ 3 කියන එක තමයි එතකොට පොදු අන්තරය වෙන්නේ. එතකොට 3යි n කියන එක ඍණ 3යි n කියන එක අනිවාර්යෙන් එන්න ඕන. එතකොට මේකෙදි මම කලින් කිව්වා වගේ මුල් පදය එතකොට 22 තියෙන්නේ. නමුත් මේකට n කියලා එකට එක දැම්මහම වෙන්නේ ඍණ 3යි. එහෙනම් දූල පුතාලට මේක තේරෙන්න ඕන 25ක් එකතු වුණාම 25 එක 25යි එතකොට n සමානයි. එතකොට එක අවස්ථාවේදී 25 ඍණ 3 කියන එකට 22 කියන එක ලැබෙනවා. එතකොට මේකෙදි සාධාරණ පදය මේ ආකාරයට ලැබෙනවා කියන දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. හැම වෙලාවෙම ඒ පොදු අන්තරය එතකොට පොදු අන්තරේ ගුණාකාරයක් අනිවාර්යයෙන්ම එන්නේ ඒ සාධාරණ පදයට. ඒක හොඳින් මතක තියාගන්න. පොදු අන්තරයේ මේ අවස්ථාවේදී ඍණ 3 වුණා. ඍණ 3 n කියන ගුණාකාරයක් තමයි හැම අවස්ථාවෙම ඒ සාධාරණ පදයට එන්නේ. ඒකට තව මොනවා හරි එක්කහුව වෙලා හරි අඩු වෙලා හරි තමයි එතකොට මුල් පදය හැදෙන්නේ කියන එක මතක තියාගත්තාම මේක ඉතාම පහසුවෙන් සුළු කරන්න පුළුවන්. ඇත්තටම F කියන කොටස බැලුවොත් එහෙම F කියන ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි එතකොට මේකෙදී 22 කියන එක 20 වෙලා තියෙන. එතකොට මේ අවස්ථාවේදී එතකොට 22 කියන කොටස එතකොට 20 වෙලා තියෙනවා. ඊළඟට 20 කියන එක 18 වෙලා තියෙනවා. එතකොට 18 කියන එක 16 වෙලා තියෙනවා. එතකොට හැම අවස්ථාවෙදිම දෙක අඩු වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට පොදු අන්තරය වෙන්නේ ඍණ 2 වෙනවා. එතකොට ඍණ 2 වෙනවා. එතකොට ඒක නිසා මේක ඍණ 2යි n වල ගුණාකාර තමයි මේ අවස්ථාවේ තියෙන. ඍණ 2යි n කියන එක තමයි මේ අවස්ථාවේ එක පදයක්. මේකට එතකොට තව මොනවා හරි එක්කහුව වෙලා හරි අඩු වෙලා හරි තමයි මේ සාධාරණ පදය ලැබෙන්නේ අපිට. එතකොට අපිට ඒක හොයාගන්න පුළුවන් n කියන එකට එක දැම්මහම එතකොට n එක වුණාම මොකද වෙන්නේ? ඍණ 2ක් වෙනවා. නමුත් එතකොට මේකෙදි මේ කොටස බැලුවොත් එහෙම මුල් පදේ වෙන්නේ 22 කියන එක. එතකොට ඍණ 2ක් එතකොට කීයක් එක්කහුව කරාම 22 වෙන්නේ කියලා බැලුවොත් එහෙම 24ක්. එතකොට 24 එතකොට n කියන එක වුණාම 24 ඍණ 2 කියන එක එතකොට 22 වෙනවා. එතකොට ඊළඟට අපි n කියන එකට 2 දැම්මොත් එතකොට 2 වැඩි කිරීම 2. එතකොට ඍණ 4ක් තියෙනවා 24. එතකොට 24න් 4ක් ගියාම 20 වෙනවා. ඊළඟට n කියන එකට 3 දැම්මහම 6ක් වෙනවා. එතකොට 24 ඍණ 6 කියලා කියන්නේ 18ක් වෙනවා. එතකොට මේ සමීකරණයෙන් ඒක දැක්වෙනවා කියලා එතකොට දූල පුතාලට ඒක තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒක නිසා n වෙනි පදය හොයාගෙන ඒක පළවෙනි පදයට එක සැසඳුවාම දූල පුතාලට පුළුවන් ඒ සාධාරණ පදය පහසුවෙන්ම දක්වන්න. ඇත්තටම පොදු අන්තරය හොයාගෙන එතකොට ඒකේ අනිවාර්යෙන් පොදු අන්තරේ n කියන ගුණිතයක් අනිවාර්යයෙන්ම සාධාරණ පදයට තියෙනවා. ඊට අමතරව තව
මොකක් හරි එකතුවීමක් හෝ අඩුවීමක් තමයි ඇත්තටම තියෙන්නේ. ඒක හොයා ගන්න පුළුවන් පළවෙනි පදය බැලුවහම. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම 1 3 කියන කොටස සංඛ්‍යා රටා ඇතුළත් ගැටලු විසඳීම කියලා දක්වලා තියෙනවා. එතකොට සංඛ්‍යා රටා ඇතුළත් ගැටලු විසඳීම කියන කොටස තමයි ඊළඟට දක්වලා තියෙන්නේ. දී ඇති තොරතුරු මගින් ගොඩනගා ගන්නා සංඛ්‍යා රටා යොදා ගනිමින් විවිධ ගණිත ගැටලු විසඳ ගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදී මේ තොරතුරු භාවිතා කරලා අපි ගොඩනගා ගන්න සංඛ්‍යා රටා යොදා ගනිමින් එතකොට විවිධ ගැටලු විසඳන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට අපි මේ නිදසුන 1 කියන කොටස බැලුවොත් එහෙම දුරදිවීම පුහුණු වන ක්‍රීඩකයෙක් එතකොට දුරදිවීම පුරුදු වන ක්‍රීඩකයෙක් එතකොට දිනපතා පුහුණුවීම් වල යෙදෙන කියලා දක්වලා තියෙනවා. එතකොට දුර දුවනකොට පුහුණු වෙනකොට එතකොට හැමදාම පුහුණුවීම් කරනවා කියලා දක්වලා තියෙනවා. 500 ඔහු මීටර 500ක දුරක් පළමු දිනේ දිව්වා. එතකොට මීටර 500ක් දිව්වා. ඉන්පසු සෑම දිනකම පෙර දිනට වඩා මීටර 100 බැගී වැඩිපුර දිව්වා කියලා දක්වනවා. එතකොට පළවෙනි දවසේ එතකොට මීටර 500ක් දිව්වා. ඊට පස්සේ 100 වැඩි කරගෙන යනවා. කියන්නේ 600ක් දිව්වා 700ක් දිව්වා. එතකොට 100 වැඩි කරගෙන යනවා. එතකොට මුල් දින 3 දුවන ලද දුර වෙන වෙනම ලියන්න කියලා දක්වනවා. එතකොට මුලින්ම මේ අවස්ථාව අපිට ලියන්න පුළුවන් මුල් දින 3 දුවන ලද දුර ප්‍රමාණය වෙනම ලියන්න කියලා. එතකොට මුල් දවසේ 500යි මීටර. එතකොට ඊළඟ දවසේ කීයද? එතකොට මේකට 100ක් එක්ක අහු කරන්න තියෙන දෙවන දවසේ එතකොට ඒක දෙවනි දවසේ 500යි මීටර් එකතු කිරීම 100යි මීටර්. ඒ කියන්නේ මේක 600යි මීටර්. මේක පළවෙනි දවස පළමු දින. ඊළඟට දෙවෙනි දින කියලා ලියලා ඊළඟට තුන්වන දින තමයි ඊළඟට තියෙන්නේ තුන්වන දින. එතකොට තුන්වන දින එතකොට 500යි මීටර් එකතු කිරීම 100යි මීටර ඒක එකතු කිරීම 100යි මීටරත් කියලා තමයි ලියන්න වෙන්නේ. එතකොට 500යි 100යි 600යි 700යි මීටර්. එතකොට මේ පුජ්‍යලයා මේක මේ දක්වලා තියෙන කොටස එතකොට දුවපු දුර ප්‍රමාණය එතකොට 500යි 600යි 700යි වෙනම මීටර් කියලා කොහෙන් හරි ලියන්න. ඒක වැදගත් වෙනවා. එතකොට මේකෙදී දුවන ලද දුර ප්‍රමාණය එතකොට මීටර කියලා කොහෙන් හරි ලියන්න. ඒක වැදගත් වෙනවා. දුර ප්‍රමාණය මීටර. එතකොට 500 600 700 කියලා තමයි එන්නේ. එන්වන දිනේදී දුවන ලද දුර සඳහා සාධාරණ පදය tn සොයන්න කියලා දක්වනවා. එතකොට මේකෙදී පොදු අනුපාතයේ අන්තරය බැලුවොත් එහෙම අපි ඒක 100යි මීටර වෙනවා. එතකොට පොදු අන්තරය එතකොට මේකෙදී එතකොට අපි කතා කරා පොදු අන්තරයේ ගුණාකාරයක් n වෙනි ගුණාකාරයක් තමයි tn පදයට n එකක් කියලා. tn පදය එතකොට සමාන වෙනවා 100යි n කියන එක අනිවාර්යයෙන්ම එනවා. ඒකට මොකක් හරි එකතු වෙලා තමයි එතකොට ඒක පොදු සාධාරණ පදය හැදෙන්නේ. එතකොට අපිට ඒක බලා ගන්න පුළුවන් පළවෙනි පදය බැලුවහම. එතකොට අපි n කියන එකට එක දැම්මහම T1 කියන එක 100 වෙන්නේ. නමුත් ඇත්තටම කීයද මේකේ පළවෙනි මේ දවසේ ගියපු දුර කියලා බැලුවොත් එහෙම 500ක් වෙලා. එහෙනම් අනිවාර්යයෙන්ම මේකට දූල පුතාලා දන්නවා එතකොට 400ක් එකතු වෙන්න ඕන. එතකොට මේක තමයි එතකොට සාධාරණ පදේ වෙන්නේ. එතකොට පොදු අනුපාතය එතකොට 100යි මීටර වෙනවා. එතකොට 100 ගුණාකාර තමයි එන්නේ. නමුත් පළවෙනි පදේ බැලුවහම අපිට ඒ කියන්නේ n සමානයි 1 කියන එක ආදේශ කරාම මේක 500ක් වෙන්න ඕන. එහෙනම් 500ක් වෙන්න නම් මොකද්ද තව වෙනස තියෙන්නේ? 400ක් මේකට එකතු වෙන්න ඕන. එතකොට තමයි මේ සාධාරණ පදය අපිට ලැබෙන්නේ. එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම තුන්වන කොටස එතකොට 20 වන දිනේදී ඔහු දුවන දුර සොයන්න කියලා දක්වන. එතකොට 20 වෙනි දිනේදී ඔහු දුවන දුර සොයන්න කියලා දක්වන. එතකොට අපි ඒක මම මේ උඩ කොටසේ හදාන්නම් මෙතන 20 වෙනි දිනේ එතකොට n සමානයි 20 විට කියලා දක්වන්න පුළුවන් දූල පුතාලට. එතකොට
T20 කියන ලියන්න පුළුවන් මේක T20 සමානයි. එතකොට 100 වැඩි කිරීම n කියන්නේ 20 එකතු කිරීම 400. එතකොට 20 වරක් 100 කියන්නේ එතකොට 2000යි. එතකොට මේක බිඳුවක් මෙතන බිඳු දෙකක් මෙහෙම කපලා මෙතනට බිඳු දෙකක් දාන තමයි අතරම සුළු කරනකොට ඒක තමයි තාම පහසුම විදිය. එතකොට මේක 2400යි මීටර් කියලා තමයි ලියන්න වෙන්නේ. මෙතන මේ මීටර් කියන තැන එක පොඩි හිස්තැනක් තියන්න ඇත්තටම මෙතන මම මේක මේ ලියපු ආපහු මම ලියන්න 2400යි පොඩි හිස්තැනක් තියලා මීටර් ලියන්න. ඒක වැදගත් වෙනවා ඇත්තටම. ඉලක්කමුයි ඒකකයි අතර පොඩි හිස්තැනක් තියන්න එක වැදගත් වෙනවා. එතකොට 2400 මීටර් තමයි 20 වෙනි දිනේදී ඔහු දුවපු දුර විමානය. ඊළඟ කොටස බැලුවොත් එහෙම ඔහු 3 කිලෝමීටර් දුරක් දුවන්නේ කීවෙනි දිනේද කියලා අහනවා. එතකොට මේකෙදී මේ අවස්ථාව මං එතකොට මෙතන ඉඩ තියෙන ප්‍රමාණ කොටස හදන්නම්. ඒ කොටස එතකොට ඔහු 3 මීටර දුරක් දුවන්නේ කීවෙනි දිනේද කියලා අහනවා. එතකොට මේකෙදී ඒ දුර ප්‍රමාණය දූල පුතාලට n කියලා ගත්තොත් එතකොට ඒ අවස්ථාවේදී ඒ සමීකරණය tn සමාන වෙනවා CIN එකතු කිරීම 400. එතකොට මේ n කියන එතකොට 3 කිලෝමීටර් වෙනවා. එතකොට මේ දුර ප්‍රමාණය එතකොට අපි ඒක සමාන වෙනවා. එතකොට කීයද? 3000යි. අපි සේරම මීටර වලින් කතා කරේ මෙච්චර වෙලා ඒක නිසා 3000ක් වෙනවා. ඒක නිසා මේකෙදි CIN කියන එක සමාන වෙනවා 3000 ඍණ මේ 400 ධන 400 අනිත් පැත්තට ගියාම එහෙම නැත්නම් දෙපැත්තෙන්ම 400ක් අඩු කරන්න. එතකොට මේ පැත්තෙන් 400ක් මම මෙතන CIN කියන එක මෙතන එකතු කිරීම 400 කියන එක තියුණා. එතකොට දෙපැත්තටම ඍණ 400ක් දාන්න. එතකොට මේ කපල ගියා මේ පැත්ත. එතකොට ඍණ 400 කියන එක ඉතුරු වෙනවා. එතකොට 3000 ඍණ 400. එතකොට මේකෙදි මේක සුළු කරොත් එහෙම 3000න් එතකොට මම මේක මෙතනින් සුළු කරන්නම්. CIN කියන එක සමාන වෙනවා 3000න් 400ක් ගියාම 2600. එතකොට 100න් බෙදනවා කියලා කියන්නේ දෙපැත්තම 100න් බෙදන්න මෙහෙම. එතකොට මේකත් 100න් බෙදෙනවා. එතකොට මේක කැපිලා ගිහිල්ලා n කියන එක ඉතුරු වෙනවා. මේක 100න් බෙදනවා කියලා කියන්නේ බිංදු දෙක කපලා යනවා. එතකොට 26ක් වෙනවා. එතකොට කීවෙනි දවසේද මේ 3 කිලෝමීටර් දුරක් දුවන්නේ කියන එක දක්වලා තියෙනවා. එතකොට එයා 26 වෙනි දවස් තමයි 3 කිලෝමීටර් දුවන්නේ. මේක පොඩ්ඩක් දුවලා පුතාලා හදලා බලන්න. ඒක ඇත්තටම ඒක ඊටාම වැදගත් වෙනවා. ඇත්තටම මේකෙදි මම කලින් කිව්වා වගේ ඒ පොදු අනුපාතය කියන එක පොදු අනුපාතය වැඩි කිරීම n කියන එක. එතකොට පොදු අනුපාතය වැඩි කිරීම n කියන එක පදයක් කොටසක් වෙනවා. ඒකට මොකක් හරි එකතු වෙලා හරි අඩු වෙලා තමයි එතකොට මේ සාධාරණ පදේ හැදෙන්නේ කියන එක. එතකොට මොකක්ද එක්කහුව වෙන්නේ මොකක්ද හරි එකතු වෙන්නේ හරි අඩු වෙන්නේ හරි කියන එක බලන්න අපිට පුළුවන් පළවෙනි පදය භාවිතා කරලා. එතකොට n කියන එකට එක දැම්මහම එතකොට n කියන එකට එක දැම්මහම මෙතනදී 100යි වෙන්නේ. නමුත් මේකේ උත්තරේ තියෙන කීයද? පළවෙනි දවසේ දුන්න ප්‍රමාණය 500යි. එතකොට මේකට 400ක් අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕන කියන එක තුල පුතාලට එතකොට තේරෙනවා. එතකොට මේකෙදි මේ කොටස ආපහු දුවල පුතාලා හදලා බලන්න පොතේ තියෙන කොටස. ඒක ඊටාම වැදගත් වේවි ඇත්තටම. එතකොට දෙවෙනි කොටස එතකොට ඊළඟ කොටස තුන්වෙනි කොටස එතකොට හතරවෙනි කොටස ඒක ටික අපි හැදුවා. එතකොට දුවල පුතාලා පොඩ්ඩක් ඒක ආපහු බලන්න. ඊළඟ කොටස බැලුවොත් එහෙම අභ්‍යාසයේ කේ 3 කියන කොටස බැලුව ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අභ්‍යාසය 1.3 කියන කොටස. ඒක කතා කරෝති පහත දැක්වෙන්නේ ගිනිකූරු වලින් තනන ලද රටාවක් කියලා දක්වන. එතකොට මේ අවස්ථාවේදී එතකොට පළවෙනි එකේදී එතකොට ගිනිකූරු කුයියා භාවිතා කරාද කියන එක දුවලා පුතාලා බලන්න. 1 2 3 4 කියන එක 1යි 2යි 3යි 4ක් තියෙන. එතකොට ඒ ඉහත රටාව ඇසුරෙන් පහත වග සම්පූර්ණ කරන්න කියනවා. එතකොට මුළු ගිනිකුරු සංඛ්‍යාව 4යි. දෙවෙනි එකේදී 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 9ක් තියෙනවා.
ඊළඟ තුන්වෙනි අවස්ථාවේදී 1යි 2යි 3යි 4යි 5යි එතකොට අපි මේ 1 3 අභ්‍යාසය කරන්නේ 8 මේ 9 ශ්‍රේණිය එතකොට 1 3 අභ්‍යාසය අපි මේක කරන්නේ ඇත්තටම 13 වෙනි පිටුවේ එතකොට තුන්වෙනි එතකොට කොටස බැලුවොත් එහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි එතකොට 14ක් තියෙනවා. ඊළඟ පස්වෙනි කොටස බැලුවොත් එහෙම පස්වෙනි කොටස බැලුවොත් එහෙම ඊට රටාව ඇසුරෙන් පහත වග සම්පූර්ණ කරන්න කියලා දක්වලා තියෙන. එතකොට මේකේ හතරවෙනි එක බැලුවොත් එහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි. එතකොට 19ක් තියෙයි කියලා දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේකෙදි මුල් පදය මම මෙතන මුල් පදය කියන එක ලියන මුල් පදය 4යි පොදු අන්තරය එතකොට පොදු අනුපාතය කියන එක මේකෙදි 5ක් වෙනවා. 4ට 5ක් එක්ක වුණාම 9යි 9ට 5ක් එක්ක වුණාම 14යි 14ට 5ක් වුණාම 19යි. එතකොට මේකෙදි පොදු අනුපාතය අපි බැලුවොත් එහෙම ඒක 5ක් වෙනවා. අපි ඒක මතක තියාගෙන ඊළඟ කොටස හදන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක මතක තියාගෙන ඊළඟ කොටස හදන්න බලාපොරොත්තු වෙනවා. මෙම රටාවේ එතකොට මේකෙදී අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මෙම රටාවේ 20 වෙනි රූපය ගොඩනැගීමට අවශ්‍ය ගිනිකූරු ගණන සොයන්න කියලා දක්වන. එතකොට මේකෙදි 20 වෙනි රූපය එතකොට ඊළාට ගිනිකුරු 219ක් අවශ්‍ය වන්නේ මොකටද? ඊළාට ගිනිකුරු 75කින් උපරිම ගණන යොදා ගනිමින් මේ රටාව රූපය තැනුම් විට එකක් ඉතිරි වෙන බව පෙන්වන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ හැම එකක්ම එතකොට අපිට සාධාරණ පදය හැම දෙයකටම කලින් අපි හොයන්න වෙනවා. සාධාරණ පදය අපි tn කියලා කිව්වොත් එතකොට මේ අවස්ථාවේදී සාධාරණ පදය අපි යොදන්නේ එතකොට පොදු අනුපාතය එතකොට පොදු අනුපාතය එතකොට මේකෙදී 5 කියන එක එතකොට 5යි n කියන එක අනිවාර්යයෙන් වෙනවා. පොදු එතකොට සාධාරණ පදයට මේ 5යි n කියන එකේදී අපි n කියන එක එක කරාම පළවෙනි පදේ අපිට ලැබෙනවා. එතකොට පළවෙනි පදේ එතකොට 5ක් වෙනවා. නමුත් ඇත්තටම පළවෙනි පදේ තියෙන්නේ කීයද? 4යි තියෙන්නේ. මේක පළමු පදය. පළමු පදය කියන එක ඒක 4ක් වෙලා තියෙන්නේ. නමුත් මේ සූත්‍රයට දැම්මොත් එහෙම කීයද? n කියන එකට එකක් දැම්මාම කීයද? 5ක් වෙනවා. එහෙනම් මේකෙන් අපි එකක් අඩු වෙන්න ඕන කියන එක දූල පුතාලට එනවා. එතකොට මේකෙදී ඒ සාධාරණ පදේ එන්නේ 5යි n ඍණ 1 කියන එක තමයි සාධාරණ පදේ එන්නේ. ඒක දූල පුතාලට කලින් අවස්ථාවෙත් එක සසඳන්න පුළුවන් වුණු නම් n කියන එකට දෙකක් දැම්මහම 10යි 10න් එකක් ගියාම 9ක් වෙනවා. එතකොට හැම අවස්ථාවෙදිම පොදු අනුපාතය එතකොට පොදු අන්තරය එහෙම නැත්නම් ඒක වැඩි කිරීම n කියන එක තමයි එන්නේ. ඒකට යම් කිසි ඒ කොටසක් එකතු වෙලා හරි අඩු වෙලා හරි තමයි එතකොට සාධාරණ පදය ලැබෙන්නේ. ඒකතු වෙන හෝ අඩු වෙන කොටස හොයන්න අපි n කියන එකට එක දැම්මහම පුළුවන්. n කියන එකට එක දාලා පළවෙනි පදෙත් එක්ක එතකොට සැසඳුවාම අපිට ඒක හොයා ගන්න පුළුවන් කියන එක තමයි දැක්වේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම පළවෙනියට තියෙන්නේ මෙම රටාවේ 20 වෙනි පදය 20 වන රූපය ගොඩ නැගීම සඳහා අවශ්‍ය වන ගිනිකූරු ගන්න හොයන්න. එතකොට අපිට n සමානයි එතකොට 20 කියලා ආදේශ කරන්න පුළුවන්. මේක සාධාරණ පදය. එතකොට t20 කියන එක එතකොට සමාන වෙනවා 5 වැඩි කිරීම 20 ඍණ 1. ඒ කියන්නේ පස්සරත් එතකොට මේක දූල පුතාලට සුළු කරන්න පුරුදු වෙන්න ඇත්තටම මේක පස්සරත් දෙක එතකොට 10යි. එතකොට මෙතන බිංදුවක් තියෙන පස්සර බිංදුවයි එතකොට 100 ඍණ 1 කියන එක කියන්නේ 99ක් වෙනවා. එතකොට 20 වෙනි රූපය ගොඩනගන්න නම් ගිනිකුරු 99ක් අවශ්‍යයි කියලා දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. ඊළඟ දෙවෙනි කොටස බැලුවොත් එහෙම ගිනිකුරු 219ක් අවශ්‍ය වන්නේ
මෙම රටාවේ කීවෙනි රූපය සම්පූර්ණයෙන් ගොඩනගන්නද කියලා දක්වලා තියෙනවා. එතකොට අපි ඒ රූපය අපි n කියලා කිව්වොත් එහෙම ඒ n කියන රූපය කියලා කිව්වොත් එහෙම එතකොට අපිට tn සමාන වෙනවා 5n ඍණ 1 කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට tn සමාන වෙනවා එතකොට 5n ඍණ 1 කියලා. එතකොට නමුත් ඇත්තටම කීයද මේකේ ඒ tn කියන එක? නමුත් tn සමානයි 219 නිසා එතකොට ඒක නිසා එතකොට 5n ඍණ 1 සමාන වෙනවා 219ට. එතකොට දූල පුතාලාට එතකොට මේකේ දෙපැත්තටම එකක් එක්කහු කරන්න මේ පැත්තට එකක් එකතු කරනවා මේ පැත්තටත් එකක් එක්කහු කරන කිසිම වෙනසක් වෙන්නේ නැහැ දෙපැත්තට. එතකොට එකට එක කපලා ගියා. එතකොට මෙහින් ඉතුරු වෙන්නේ 5n මේ පැත්තේ සුළු කරවතින් එතකොට 5n සමාන වෙනවා මේකෙදී මේක එක්කහු කරාම 220ක් වෙනවා. එතකොට n කියන එක එතකොට දූල පුතාලට දෙපැත්තම 5න් බෙදන්න. එතකොට මේක බෙදීම 5 මේක බෙදීම 220 බෙදීම 5 කියන එකෙන් පුළුවන්. එතකොට මේක කපලා ගියාම n කියලා එනවා. එතකොට ඕනනම් මේ අවස්ථාව ඇතර 5න් බෙදනවා කියන එක හැම අවස්ථාවකදීම 5න් බෙදනවා කියන එක ඊටාම පහසුයි. උඩයි යටයි දෙකෙන් වැඩි කරන්න. උඩයි යටයි දෙකෙන් වැඩි කරන්න ඒක ඉතාම පහසුයි. එතකොට 5 වැඩි කිරීම 2 කියන්නේ 10යි. උඩ කියන එක දෙකෙන් වැඩි කරාම 44යි 440ක් වෙනවා. එතකොට මේක 10 බෙදනවා කියලා කියන්නේ එක බිඳුවක් කැපිලා යනවා. එතකොට මේකෙදී n සමානයි 44ක් වෙනවා උත්තරේ. එතකොට දෙවෙනි කොටස n සමානයි 44ක් වෙනවා. අනිවාර්යෙන් මේ සුළු කරන විදිය ගණිතයේ සුළු කරන ආකාරය ඇත්තටම ඒක තේරුම් ගන්න ඇත්තටම 5න් බෙදනවා කියලා කියන්නේ උඩයි යටයි දෙකෙන් වැඩි කරලාම ඇත්තට මේක අපිට පුළුවන් 10න් බෙදෙන එකක් විදිහට අපිට සකස් කරන්න ඇත්තටම. ඒ වගේ ඒවා ඊටාම පහසුයි ඇත්තටම ගණිතය කියන්නේ ඒ ඒ සුළු කරන ආකාරය සරලව සුළු කරන්න පුරුදු වෙන්න ඇත්තට මේක ඊටාම වැදගත් වෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම තුන්වෙනි කොටස ගිනිකූරු 75කින් උපරිම ගණන යොදා ගනිමින් මෙම රටාවේ රූපය තැනූ විට එකක් ඉතිරි වෙන බව පෙන්වන්න කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මේ අවස්ථාවේදී කලින් අවස්ථාවේදී අපි කතා කරා වගේ tn කියන එක අපි භාවිතා කරෝතින් එතකොට tn කියන එක භාවිතා කරෝතින් එතකොට tn සමානයි 5n ඍණ 1 කියලා අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒක මේ අවස්ථාවේදී අපි එතකොට දක්වලා තියෙන එතකොට 75 කියන එක අපි ඒක 75 කියන එක 75 කියන එකේ අවස්ථාවේදී කොච්චර හදන්න පුළුවන්ද කියන එක කීවෙනි රූපෙද කියන එක අපි පොඩ්ඩක් ඉස්සෙල්ලා බලන්න ඕනේ. එතකොට 75 කියන එක අපිට දීලා තියෙන්නේ එතකොට ඒක අපි හෙව්වොතින් එහෙම එතකොට 75 සමාන වෙනවා. ඕනම් අනිත් පැත්තට ලියන්න පුළුවන්. එතකොට ඕනම් 5න් ඍණ 1 සමාන වෙනවා 75ට කියලා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී මේ ගිනිකුරු 75ම යොදාගෙන අපි මේක හදනවා කියලා කිව්වොත් එහෙම එතකොට 75 වෙන්නේ කොච්චර කීවෙනි අවස්ථාවේද කියන එක අපි හොයන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී ඍණ 1 තියෙනවා. ඒකට අපි ධන එකක් දෙපැත්තටම එක්කහු කරනවා. එතකොට ධන එකක් එක්කහු කරාම මෙතන 76යි මෙතන එකට කපලා ගියා. එතකොට 5n එතකොට සමාන වෙනවා 76ට. එතකොට ඒ අවස්ථාවේදී එතකොට n කියන එක 5n කියන එක අපි 5න් බෙදුවා. එතකොට 76 කියන එක අපි 5න් බෙදුවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට n සමාන වෙනවා 76 බෙදීම 5. එතකොට 76 5න් කෙලින්ම බෙදන්න බෑ. එහෙනම් අපිට 75 කියන එක 75 බෙදීම 5 කියන එක අපිට ඇත්තටම පුළුවන් සුළු කරන්න එකතු කිරීම 1 කියලා දූල පුතාලට සුළු කරන්න පුළුවන්. එතකොට n සමාන වෙනවා. එතකොට මේකෙන් දූල පුතාලට එතකොට n සමාන අවශ්‍ය නම් මේ කිරීම මේ 5න් බෙදලා දාන්න පුළුවන්. එතකොට ඒ ඕනනම් කෙලින්ම බෙදලා දාන්න පුළුවන් 5න් කියන එකෙන් එහෙම බෙදුවොත් එහෙම 7ට 7 5න් බෙදුවොත් එහෙම 1යි. එතකොට 5යි. එතකොට 2ක් ඉතුරු වෙනවා. 26 බෙදුවොත් එහෙම එතන 5යි.
පස්සරක් 5 25යි එකක් ඉතුරු වෙනවා. එතකොට 10 5න් බෙදුවාම 2ක් වෙනවා. නමුත් අපි දන්නවා ඒ පදයකට කියන එකට ගන්න පුළුවන් උපරිම ඒකේ ධන නිකිලයක් වෙන්න ඕන කියලා අපි කතා කරා. එතකොට n සමාන එහෙනම් 15ක් වෙනවා. n සමානයි එතකොට 15ක් වෙන්න ඕන. n කියන එකට දශම ගාණක් තියෙන්න බෑ. n සමානයි 15ක් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී n කියන එක 15ක් වෙන්න ඕන. මේකෙදී එතකොට අපිට පුළුවන් ඒ සඳහා අවශ්‍ය වන n සමානයි 15 වෙනකොට කොච්චර ගිනි පුපුරු ප්‍රමාණයක් අවශ්‍යද කියලා ඕනනම් තීරණය කරන්න. එහෙම නැත්නම් මේකෙදී මේ එකක් ඉතුරු වෙනවා කියලා අපි මුලින්දම දන්න නිසා ඒක භාවිතා කරන්න පුළුවන් අපිට ඕන නම් ඇත්තටම එහෙම භාවිතා කරන්න පුළුවන් ඇත්තටම ඒක නිසා මුලින්දම අපි එකක් ඉතුරු වෙනවා කියන එක අරගෙන අපිට පෙන්වන්න ඔප්පු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආකාරයට 75 වෙනි එක ඒක 15 වෙනි ඒ රූප සටහන කියන එක පෙන්නලා එතකොට ඒ අවස්ථාවේදී අවශ්‍ය ගිනිකුරු ප්‍රමාණය පෙන්වන්න පුළුවන් අපිට. ඒක නිසා n සමානයි 15 වෙනකොට ඒ අවශ්‍ය ගිනිකුරු ප්‍රමාණය එතකොට 5යි n ඍණ 1 කියන එක භාවිතා කරොත් එතකොට n කියන එක 15 නම් 15 වැඩි කිරීම 5 කියන එක ඍණ 1 එතකොට මෙතන 75න් එකක් ගියාම මේක 74ක් වෙනවා. ඒක නිසා මේ අවස්ථාවේදී එකක් ඉතුරු වෙනවා කියලා දූල පුතාලට ඔප්පු කරන්න පුළුවන්. 75ක් තියෙනවා නමුත් 74යි අවශ්‍ය වෙන්නේ. එම නිසා එකක් තියේ කියලා දූල පුතාලට වචනෙන් ලියන්න පුළුවන්. ඒක මේ අවස්ථාවේ මේ ඔප්පු කරන අවස්ථාව මම ආපහු ඊළඟ දවසේ කරන්න බලාපොරොත්තු වෙන මේ අවස්ථාව ඇත්තටම මේ තියෙන විදිය භාවිතා කරලා අපිට ඔප්පු කරන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් අනිත් පැත්තට එකක් ඉතුරු වෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන්. මේකෙදි මේ එකක් ඉතුරු වෙනවා කියලා විශේෂයෙන් දීලා තියෙන නිසා ඒක භාවිතා කරලා අපිට ඔප්පු කරන්න පුළුවන් ඇත්තටම. ඒක මම ඊළඟ දවසේ ආපහු කරන්න බලාපොරොත්තු වෙනවා හෙට. මොනවා හරි මෙතනට වෙනකම් ප්‍රශ්න තියෙනවා දූල පුතාලට අපි